හරි අපි දැන් මීටර් හේතුව සාකච්ඡා කළා කලින්. එතකොට දැන් ඒගොල්ලන්ට ටෙලිග්‍රෑම් වල ඇති PDF එකක ප්‍රැක්ටිකල් එකට අදාළව. එතකොට ඒකේ ඇති ගයිඩ් එකේ තියෙන කරුණු අමතර කරුණු සහ පාස් පේපර් මොන අවුරුදු වලින්ද ඇවිල්ලා තියෙන්නේ කියන ඒවාත් ඇති ප්‍රැක්ටිකල් එකේම. එහෙන් බලලා ඔයගොල්ලෝ පුළුවන් නම් තනියම නෝට් එකක් හදාගන්න. කියන්නේ දැන් ඔයගොල්ලෝ හැමතැනින්ම ඉගෙනගෙන තියෙන ප්‍රැක්ටිකල් ඉස්කෝලෙන් ඉගෙනගෙන තියෙනවා, ටියුෂන් වලින් ඉගෙනගෙන තියෙනවා, අය මේ වගේ සෙමිනාර් වලට ඇවිල්ලා ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්තට ඔය ඉගෙනගත්ත ඒවා වල නෝට් තියෙන්නේ වෙන වෙන තැන්වලනේ. ඒතකොට ඔයගොල්ලන්ට එකම තැනකට ඔයගොල්ලන්ගේ වචන වලින් ලියන නෝට් එකක් හදාගන්න පුළුවන් නම් හොඳයි. එතකොට අර මතක හිටින්න හැකියාව වැඩි වෙනවා. ප්‍රැක්ටිකල් එක. තමන්ගේ වචනෙන් ලියලා නෝට් එකක් හදාගන්නකොට විනායක නෝට් එකක් බලනට වඩා. එතකොට ඔයගොල්ලන්ට එතකොට හැම ප්‍රැක්ටිකල් එකකටම මේ වගේ පොඩි නෝට් එකක් හදාගන්න පුළුවන්. එතකොට අර විභාගෙ ලං වෙලා මේ ප්‍රැක්ටිකල් එක බලා ගන්න ඕන කියලා ආයි පාඩම් කරන්න ආයි හොයන්න දෙයක් නෑ. අර නෝට් එක බලාගත්තා හරි. ඒ වගේම ඕගොල්ලන්ට අනිත් ඔය තියරි වලට උනත් එහෙම තමන්ගේම නෝට් එකක් හදා ගන්නවා නම් හොඳයි. හරි. විශේෂයෙන්ම 22 23 අයට දැම්ම පටන් ගන්නවා නම් ගොඩක් ඒවාට තමන්ගේම නෝට් එකක් හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් කතා කරමු පරීක්ෂණ අංක 33 ගැන. විභවමානයේ භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම තමයි තගන්නේ. විභවමානයෙන් අපේ සිලබස් එකට ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. එකක් තමයි මේක. ඒතකොට ඉස්සෙල්ලාම අපි බලමු අවශ්‍ය උපකරණ මොනවද කියලා. විභවමානයක් ඕනේ අපිට. විභව සැපයුම ලෙස මීටර් හේතු යොදාගත්තා වගේම යම් අම්ල සංජායක කෝෂයක්. ඊළඟට සංසන්දනය සඳහා තමයි මේ ලෙක්ලාන්ජ් කෝෂය සහ ඩැනියල් කෝෂය අවශ්‍ය වෙන්නේ. මේ කෝෂ දෙක වෙනුවට වෙන කෝෂ දෙකක් යොදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රධාන විභව සැපයුම ලබා දෙන කෝෂයේ විද්‍යුත් ගාමක බලයට වඩා අඩු විද්‍යුත් ගාමක බලයක් සහිත කෝෂයක් වෙන්න ඕන. කෝෂ වෙන්න ඕනේ මේ සංසන්දනය කරන ගන්න කෝෂ දෙක. ඊට මැද බිඳු ගැලවනෝමීටරයක්, දෙමං යතුරක්, පේන යතුරු දෙකක්, පාය කිලෝම ආරක්ෂක ප්‍රතිරෝධයක්, ස්පර්ශක යතුරක් සහ සම්බන්ධක කම්බි. ඉතින් අපි බලමු විභවමානය ගත්තාම මේ වගේ ලී පෝරුවක් මත තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා මීටරයක් දිග සෙන්ටිමීටර වලින් ක්‍රමාංකනය කරන ලද දිගමැනීමේ පරිමාණය. හරි. ඊළඟට මෙතන තියෙනවා විභවමාන කම්බිය. මේ විදිහට මේක නම් මේ වටේ ගිහිල්ලා ආපහු මෙතෙන්ට යනවා. කියන්නේ මෙතන මේ කම්බිය මීටර 2ක් දිගයි. දෙකොටක් තියෙනවා. ඒකරු මේ තියෙන්නේ තනි කම්බිය සහිත මීටර 1 විභවමාන කම්බිය දිග මීටර 1ක් වන විභවමානයක්. මෙතන තියෙනවා කම්බි කොටවල් 4ක්. ඒ කියන්නේ විභවමාන කම්බි දිග මීටර 4 වන විභවමානයක්. මේකේ එක එක විභවමාන වර්ග තියෙනවා. මේ කම්බියේ දිග අනුව එක වෙනස් වෙනවා. මීටර 1, මීටර 2, මීටර 4 සහ මීටර 6 ආදී වශයෙන් තියෙනවා. හරි. ඒ විභවමානයේ මෙන්න මේ අග්‍ර දෙක තමයි අපි සම්බන්ධ කරන්න පරිපථයට සම්බන්ධ කරන්න යොදාගන්නේ. ඊළඟට අපිට මේ කෝෂ වුණ වෙනවා ප්‍රධාන විභව සැපයුම විදිහට විද්‍යුත් ගාමක බලය 2 වෝල්ට් වන ඊයම් අම්ල සංචායක කෝෂයක්, ඊළඟට ලෙක්ලාන්ජ් කෝෂයක් සහ ඩැනියල් කෝෂයක්. හරි. මේවා ධන සහ ඍණාග්‍ර මෙන්න මේ විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට දෙමං යතුරක් අවශ්‍ය වෙනවා. දෙමං යතුරක් අවශ්‍ය වෙන්නේ මෙතන සාමාන්‍ය දෙමං යතුරක් උදාගන්නේ පරිපථ දෙකක් සංවෘත සහ විවෘත කිරීම සඳහා. හරි. කියන්නේ අපි සාමාන්‍යයෙන් පරිපථ දෙකක් මේකට සම්බන්ධ කරනවා නම් මෙන්න මේකට එක පරිපථයකුත් මෙන්න මේ අග්‍ර දෙකට එක පරිපථයකුත් තමයි සම්බන්ධ කරන්නේ. හරි. එතකොට මේක සංවෘත කරොත් මේ අග්‍ර දෙකට සම්බන්ධ කරන ලද පරිපථය ක්‍රියාත්මක වෙනවා. මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මේ පැත්තට මේ විදිහට සංවෘත කරොත් මේ අග්‍ර දෙකට
සම්බන්ධ කරන ලද පරිපථය ක්‍රියාත්මක වෙනවා. මේ අග්‍ර දෙකට සම්බන්ධ කරන ලද පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඒකම තමයි මෙතනත් පේන වතුර ආශ්‍රයෙන් තමයි මේ දෙමන් වතුර හදලා තින්නේ. මෙතන තියෙන එක. මේක මේ විදිහට මේ විදිහට මේ පැත්තට සහ මේ පැත්තට මේවා කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා අපිට පේන වතුර මේක ගැන සාකච්ඡා කළා නේ අපි ප්‍රැක්ටිකල් එකේ. ඊළඟට අපිට 5 කිලෝ ඕම් ප්‍රතිරෝධයක් අවශ්‍ය වෙනවා. ඊළඟට මැද බිඳු ගැලවනෝමීටරයක් සම්බන්ධක කම්බි සහ ස්පර්ශ යතුරක් අවශ්‍ය වෙනවා. හරි, දැන් අපි බලමු පරීක්ෂණ ඇටවුම. පරීක්ෂණ ඇටවුමේ මේ වගේ විභවමාන කම්බියේ අග්‍ර දෙකට ප්‍රධාන විභව සැපයුම සම්බන්ධ කරනවා. සහ ඒකට ශ්‍රේණිගතව පේන යතුරකුත් සම්බන්ධ කරනවා. ඒ වගේම මෙතන මෙන්න මේ ඒකේ වලට දෙමන් යතුරක් සම්බන්ධ කරනවා. මේ දෙමන් යතුරේ මැද අග්‍රය තමයි මේකට සම්බන්ධ කරන්නේ. එතකොට අග කෙළවර දෙක E1 කෙළවර දෙකට අපි සංසන්දනය කරන්න යොදා ගන්න කෝෂ දෙක සම්බන්ධ කරනවා. කියන්නේ E1 සහ E2 සම්බන්ධ කරනවා. ඒ වගේම ඒවා ඉතුරු කෙළවර දෙකට මෙන්න මේ පරිපථ කොටස. අපි මීටර සේතුවේදීත් මෙන්න මේ පරිපථ කොටස සම්බන්ධ කරනවා. 5 කිලෝ ඕම් ප්‍රතිරෝධයක් සහ ඊට සමාන්තරව සම්බන්ධ කරන ලද පේන වතුරක් සහ ගැල්වනෝමීටර. හරි. එතකොට මේ තියෙන විභවමාන කම්බිය, දෙමන් යතුර, ගැල්වනෝමීටර සහ පේන යතුර. හරි. මේ තියෙන යතුර ස්පර්ශක යතුර. මේක මේක ඔස්සේ හැමයා ගෙනියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකේ සිද්ධාන්තය මොන වගේද ගොඩනගන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ ධාරා විද්‍යුත් ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම මූලිකවම ඉගෙන ගන්න සමීකරණය තමයි V සමාන IR කියන්නේ. සහ මෙන්න මේක R සමාන ρ L බෙදීම A කියන්නේ. මේ VL කියන්නේ සන්තුලන අවස්ථාවේදී. ඒ කියන්නේ මේ ගැල්වනෝමීටර පාඨාංගය බිඳුව වෙනකොට. ගැල්වනෝමීටර පාඨාංගය බිඳුව වෙනකොට මෙන්න මේ A අග්‍රයත් මෙන්න මේ ස්පර්ශක යතුර ස්පර්ශ කරන අග්‍රයත් අතර කම්බි කොටසේ විභවයට තමයි අපි VL කියලා කියන්නේ. මෙන්න මේ අග්‍ර දෙක අතර විභව අන්තරය තමයි VL කියන්නේ. එම කම්බි කොටසේ ප්‍රතිරෝධයට අපි RL කියනවා. මේ කරා යන ධාරාවට අපි I කියලා කියනවා. එතකොට එතන ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන් ρ L බෙදීම A කියලා. ඒ කියන්නේ මේ අග්‍ර දෙක අතර දිග වැඩි කිරීම ප්‍රතිරෝධකතාව බෙදීම හරස්කඩ වර්ගඵලය. හරි. අපි මෙන්න මේ සමීකරණය මේකට ආදේශ කරනවා. ආදේශ කරාම අපිට ලැබෙනවා VL සමානයි I ρ බෙදීම A වරක් L කියලා. එතකොට මෙතන සන්තුලන අවස්ථාවේදී ගැල්වනෝමීටර පාඨාංගයේ බිඳුවයි. ගැල්වනෝමීටර පාඨාංගයේ බිඳුව කියන එකේ අර්ථය තමයි මේ හරහා ධාරාවක් යන්නේ නැහැ කියන්නේ. මෙතන මේ හරහා ධාරාවක් යන්නේ. මේ හරහා ධාරාවක් යන්නේ නැත්තම් මෙතනින් මේ හරහා ධාරාවක් එන්න විදිහක් නැහැ. හරි. ධාරාවක් එන්නේ නැතුව මෙතනින් ඉබේ හට ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මෙතනින් I ධාරාවක් ආවොත් අපි නිකමට හිතමු මෙතනින් I ධාරාවක් ඇවිල්ලා මෙතනින් මේ විදිහට ධාරාවන් දෙකක් බෙදෙනවා කියලා. මෙතනින් කොටසක් ගිහින් මෙතනින් කොටසක් යනවා කියලා. ඒතකොට මෙතනින් කොටසක් මෙහෙම යනවනම් අනිවාර්යෙන් මේ පාත් එකේ ගිහිල්ලා අනිවාර්යෙන් මෙතනිනුත් ධාරාවක් යනවා. ඒත් අපි දන්නවා ගැල්වනෝමීටර පාඨාංගයේ බිඳුව වෙනකොට මේක හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා. එහෙනම් මෙහෙන් ධාරාවක් එන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ එන ධාරාවෙන් කොටසක් කොයි වෙලාවකම මෙතනින් යන්නේ නැහැ සම්තුලන අවස්ථාවේදී. මේ එන ධාරාව සම්පූර්ණයෙන්ම මේ කම්බිය හරහා තමයි යන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ කිසිම බලපෑමක් නැහැ මේක හරහා ගලා යන ධාරාව. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශක යතුර කොතන ස්පර්ශ කරත් මේක හරහා ගලා යන ධාරාව වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. හරි. එතකොට I නියතය. ඊළඟ විභවමාන කම්බියේ ප්‍රතිරෝධකතාව. ඒකත් ඒ හදලා තියෙන ද්‍රව්‍යයට අනුරූප නියතයක් හින්දා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මේක ඒකාකාර කම්බියක් හින්දා මේකේ හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන වෙනස් වෙන එක වෙන්නේ L විතරයි. හරි. එතකොට අපිට මේ I ρ A කියන තුනම නියත හින්දා ඒ තුන වෙනුවට අපිට නියතයක් දාන්න පුළුවන් K කියලා. මෙන්න මේ දාන නියතයට අපි කියනවා විභව අනුක්‍රමණය කියලා.
එහෙම කියන හේතුව තමයි දැන් මෙතන k ගත්තොත් එන්නේ v බෙදීම l. කියන්නේ විභවයේ බෙදීම දිග කියලා නෙන්නේ. හින්දාම අපි ඒකට විභව අනුක්‍රමණය කියලා කියන්නේ. ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ නියත තුන. එතකොට VL සමානයි k වරක් L කියන එකේ තේරුම තමයි k නියතයක් කියන එකේ තේරුම තමයි VL අනුලෝම සමානුපාතිකයි L ට. ඒ කියන්නේ යම්කිසි සන්තුලන අවස්ථාවක මෙන්න මේ ගැලවනෝමීටර පාඨාංගයේ බිඳුව වෙනකොට මේ අග්‍රයත් ස්පර්ශ කරන අග්‍රයත් අතර විභව අන්තරය අනුලෝම සමානුපාතිකයි. එම අග්‍ර දෙක අතර කම්බි කොටසේ විභවමාන කම්බි කොටසේ දිගට. හරි. එතකොට දෙමන් ඇතුර E1 කෝෂයට සම්බන්ධ කළ විට ලැබෙන සන්තුලන දිග L1. ඒ කියන්නේ මේ දෙමන් ඇතුර E1 ට සම්බන්ධ කළා ගැලවනෝමීටර පාඨාංගයේ බිඳුව වෙනකොට ලැබුණු සන්තුලන දිග L1 නම් සහ E2 ට සම්බන්ධ කරලා ඒ විදිහටම සන්තුලන අවස්ථාවේදී ලබාගත් සන්තුලන දිග L2 නම් අපිට ගන්න පුළුවන් මෙතනින් මේ සමීකරණයට අනුව VL1 අනුලෝම සමානුපාතිකයි L1 ට සහ VL2 අනුලෝම සමානුපාතිකයි L2 ට කියලා. ඒකෙන් අපිට මේ සමීකරණ දෙක එකිනෙකින් බෙදලා අපිට ගන්න පුළුවන් මෙතනින් VL1 බෙදීම VL2 සමානයි L1 බෙදීම L2 කියලා. හරි. ඊළඟට කියනවා සන්තුලන අවස්ථාවේදී E1 සහ VL1 සමානයි E2 සහ VL2 සමානයි කියලා. ඒ කියන්නේ මේ අග්‍ර සන්තුලන අවස්ථාවේදී අදාළ සම්බන්ධ කරන ලද කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමාන වෙනවා කියලා මේ අග්‍ර දෙක අතර විභව අන්තරය. හරි. අපි දැන් බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. උදාහරණයක් කරගෙන ඔයගොල්ලෝ නිකමට හිතන්න මෙතෙන්ට මෙන්න මේ අග්‍රේ භූගත කරලා තියෙන්නේ කියලා. භූගත කරලා නම් තියෙන්නේ මෙතන විභවයේ බිඳුව. හරි. එතකොට සම්බන්ධක කම්බිය ඔස්සේ ධාරාවක් ගලා ගියා කියලා විභවාන්තරයක් වෙන්නේ කියලා අපි සලකන්නේ. එතකොට මෙතනත් බිඳුව. මෙතන බිඳුව නම් අපි දැනට සැලකුවොත් මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරියොත් මෙතන විභවය 2යි. හරි. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා ඇත්තටම. අපි මේක නොසලකා හැරියොත් මෙතන 2යි. ඒ වගේම මෙතනත් 2යි. සම්බන්ධ කම්බිය හරහා විභවාන්තරයක් ධාරාවක් ගලා කියලා විභවාන්තරයක් මේ ඇති වෙන්නේ නැහැ නේ. ඒතකොට මෙතන 2යි කියන්නේ දෙමන් ඇතුර හරහා ගියත් විභවාන්තරයක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ මෙතනත් 2යි කියන එක. හරි. එතන විභවය 2යි කියන්නේ අපි හිතමු මේ E1 ලෙස අපි ගත්තේ 1 වෝල්ට් කෝෂයක් කියලා නිකමට හිතමු. 1 වෝල්ට් කෝෂයක් ගත්තනම් මෙතන විභවය 2 නම් මෙතන විභවය කීයද ඉන්න ඕන? මෙතන විභවය 1 තමයි ඉන්න ඕන. මේ විද්‍යුත්ගාමක බලය මගින් නිරූපණය කරන්න මෙතන විභවාන්තරය. ඒකට හේතුව තමයි දැන් අපි සාමාන්‍යයෙන් කෝෂයක විභවාන්තරය හොයනකොට ඉන්න මේ සමීකරණය තමයි යොදාගන්නේ. P සමානයි E ඍණ IR. හරි. ඒතර මම ඔයගලන්ට කිව්වා සන්තුලන අවස්ථාවේදී මේක හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා. ධාරාවක් යන්නේ නැහැ කියන්නේ මෙතන I බිඳුවයි. I බිඳුවයි කියන්නේ මෙන්න මේ පදය වැඩක් වෙන්නේ නැහැ. එතකොට V සමානයි E කියලා තමයි අපිට එන්නේ. එතකොට මෙතන විභවාන්තරය මේ විද්‍යුත්ගාමක බලයට සමාන වෙන්නේ. සමාන වෙන්න නම් මෙතන විද්‍යුත්ගාමක බලය 1 හින්දා මෙතන 2 නම් අනිවාර්යෙන් මෙතන 1 වෙන්න ඕන. හරි. ඒ වගේ මේ ධාරාවක් ගලා යන්නේ නැති හින්දා මෙතන ප්‍රතිරෝධ තිබුණා කියලත් විභව වෙනසක් වෙන්නේ නැහැ. ඒ හින්දා මෙතනත් අනිවාර්යෙන් 1 වෙන්න ඕන. එහෙම 1 වෙනවා නම් සන්තුලන අවස්ථාවේ හින්දා සන්තුලන අවස්ථාව කියන්නේ ගැලවනෝමීටර පාඨාංගයේ බිඳුව කියන එක. ගැලවනෝමීටර පාඨාංගයේ බිඳුව. ගැලවනෝමීටර පාඨාංගයේ බිඳුව කියන්නේ ගැලවනෝමීටරේ අග්‍ර දෙක අතර විභවාන්තරයක් නැහැ කියන එකනේ. ඒතර ගැලවනෝමීටරේ අග්‍ර දෙක අතර විභවාන්තරයක් නැහැ කියන්නේ අග්‍ර දෙක අතර විභවයන් සමාන වෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙතන විභව 1 නම් අනිවාර්යෙන් මෙතනත් විභවය 1 වෙන්න ඕනේ. හරි. දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේක ආවේ කොහොමද කියලා. එතකොට ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ VL1 අපි හෙව්වොත් අපිට එනවා VL1 කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර විභවාන්තරයනේ. 2 ඍණ 1 සමානයි 1 වෝල්ට් කියලා අපිට එනවා. හරි.
එතකොට අපි මෙතන E1 ගත්තෙත් 1 වෝල්ට් කියලානේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා සන්තුලන අවස්ථාවේදී මෙන්න මේ අග්‍ර දෙක අතර විභවාන්තරය අදාළ සම්බන්ධ කරන ලද කෝෂයේ විද්‍යුත්ගාමක බලයට සමානයි කියලා. හරි. හරි. එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන් E1 බෙදීම VL1 සමානයි E2 බෙදීම VL2 කියලා. කියන්නේ අදාළ අවස්ථාවේ විද්‍යුත්ගාමක අදාළ සම්බන්ධ කරන ලද කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමානයි මෙන්න මේ ස්පර්ශක ඇතුළත් ඒ කෙරළත් අතර සන්තුලන අවස්ථාවේදී විභව අන්තරයට කියලා. හරි. E2 කෝෂයටත් ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට අපිට මේ සමීකරණ දෙක එකිනෙක බෙදලා ගන්න පුළුවන් සමීකරණයක් E1 බෙදීම E2 සමානයි VL1 බෙදීම VL2 කියලා. හරි. අපි මෙතන කලින් ඔප්පු කරා සමීකරණයක් VL1 බෙදීම VL2 සමානයි L1 බෙදීම L2 කියලා. අපි ඒක මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට අපිට අවසාන වශයෙන් මේ විදිහට සමීකරණය ලබා ගන්න පුළුවන් E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2. ඒ කියන්නේ මේ අදාළ සම්බන්ධ කරන ලද කෝෂයේ විද්‍යුත්ගාමක බල අතර අනුපාතය සමානයි ඒ අවස්ථාවේදී සන්තුලන අවස්ථාවට අනුරූප සන්තුලන දිගවල් අතර අනුපාතය. හරි. ඒ කියන්නේ සංසන්දනය කරන ලද අපි සංසන්දනයට යොදා ගන්න කෝෂ දෙකේ විද්‍යුත්ගාමක බල අතර අනුපාතය සමානයි ඒ කෝෂයේ මගින් ලැබෙන සන්තුලන දිග අතර අනුපාතයට. ඊට අපි බලමු මේකේ ක්‍රමය හා ගණනය යන සිදු කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම කියන රූපයේ පරිදි පරිපථය අටවන්න K1 යතුර වසා K2 යතුර විවෘතව තබා දෙමං යතුර E1 කෝෂයට සම්බන්ධ කරන්න කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මෙන්න මේ යතුර විවෘත කරන්න ඕනේ. මේක ඔන් කළා මේ පරිපථය ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ දෙමං යතුරෙන් මේක E1 කෝෂයට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා අපි මෙන්න මේ K2 කියන යතුර ඕෆ් කරනවා. ඒ කියන්නේ මේක ඕෆ් කළා තමයි මේ ටික අපි කරන්න ඕනේ. ඕෆ් කළා ඊට පස්සේ අපිට කියනවා ස්පර්ශ යතුර විභවමාන කම්බියේ A කෙළවරට සම්බන්ධ කළ විට ගැල්වනෝමීටර උත්ක්‍රමණය එක් දිශාවකටත් B කෙළවරට ස්පර්ශ කළ විට ගැල්වනෝමීටර උත්ක්‍රමණය අනෙක් දිශාවටත් පෙන්වයි නම් පරිපථයේ නිවැරදි බව තහවුරු වේ කිය. ඒ කියන්නේ අපි මේ පරීක්ෂණය කරන්න කලින් අර මීටර සේතුව වගේම තමයි මෙන්න මේ කම්බිය අග්‍ර දෙකට ස්පර්ශ කරලා බලන්න ඕනි උත්ක්‍රමණයන් එකිනෙකට විරුද්ධ දිශාවන්ටද සිදු වෙන්නේ කියලා. ඒ කියන්නේ අර කලින් කිව්වා වගේම කලින් ප්‍රැක්ටිකල් කිව්වා වගේම අනිවාර්යෙන් බිඳුවක් එන්න නම් එක් පසකට ගියාම ධන උත්ක්‍රමණයකොත් අනෙක් පසකට ගියාම ඍණ උත්ක්‍රමණයකොත් එන්න බෑ. එහෙම එන්නේ නැත්තම් මෙතන අනිවාර්යෙන් සම්තුලන ලක්ෂයක් නැහැ. ඒ හින්දා අපි චෙක් කරලා බලන්න ඕනි ඒක තියෙනවද කියලා. ඒ විදිහට වෙනවද කියලා. එහෙම නැත්තම් අපේ පරීක්ෂණේ දෝෂයක් ඉඳ තමයි එහෙම වෙලා තියෙන්නේ. අපි මේ දෝෂ ගැන තව ඉස්සරහට කතා කරමු. ඊළඟට කියනවා ස්පර්ශය අතුර කම්බිය තනින් තන ස්පර්ශ කරමින් ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය ශූන්‍ය වන දල සන්තුලන ලක්ෂ්‍ය ලබා ගන්න කියලා. හරි. ඒ කියන්නේ මේ ඔක්කොම ඔන් වෙලා තියෙද්දි මෙන්න මේක ඕෆ් කරලා තියෙද්දි අපි දල සන්තුලන ලක්ෂ්‍ය හොයාගෙන ඊට පස්සේ මේක ඔන් කළා ඊට පස්සේ තමයි අපි නිවැරදිම ලක්ෂ්‍ය ලබා ගන්න. හරි. ඊට පස්සේ කියනවා K2 යතුර වසා ස්පර්ශය අතුර සන්තුලන ලක්ෂ්‍ය ආසන්න ස්පර්ශ කරමින් ගැල්වනෝමීටර පාඨාංගයේ ශූන්‍ය ලෙස පෙන්වන නිවැරදි සන්තුලන ලක්ෂ්‍ය ලබා ගන්න කියලා. ඊට පස්සේ අදාළ සන්තුලන දිග L1 වෙන පාඨාංගයේ සටහන් කරගන්න දෙමං යතුර E2 කෝෂයට සම්බන්ධ කර පෙර පරිදි E2 කෝෂය සඳහා අදාළ නිවැරදි සන්තුලන දිග L2 වෙන පාඨාංගයේ සටහන් කරගන්න කියලා. හරි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම E1 කෝෂයට මේ විදිහට සම්බන්ධ කරලා K2 ඕෆ් කරලා යෙදී දල සන්තුලන පරාසය හොයාගෙන K2 නැවත ඔන් කරලා හරිම ලක්ෂ්‍ය හොයාගෙන අදාළ L1 දිග සටහන් කරගන්නවා. ඒ විදිහටම E2ටත් ඒ විදිහට ඒ ක්‍රියාවලියම නැවත කරලා L2 දිග සටහන් කරගන්න. ඊට පස්සේ අපිට මේ විදිහට E1 බෙදීම E2 අනුපාතය මේ විදිහට ගණනය කරන්න පුළුවන්. හරි. කලින් සිද්ධාන්තය ඔප්පු කරා. මෙතන විද්‍යුත්ගාමක බල අතර අනුපාතය සන්තුලන දිගවල අතර අනුපාතයට සමානයි. එතකොට අපිට L1 දන්නවා L2 දන්නවා L1 බෙදීම L2 ගෙන් අපිට මේ විදිහට
E1 බෙදීම E2 ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මේකේ සාකච්ඡා කරන්න ඕනේ විශේෂ කරුණු මොනවාද කියලා. මේක ඉස්සෙල්ලාම කියනවා විභවමානයේ භාවිතයෙන් පරීක්ෂණයක් සිදු කරන විට විභව අනුක්‍රමණය නොවෙනස්ව පවත්වා ගත යුතුයි කියලා. හරි. අපි මුලින්ම સિદ્ધාන්තය ඔප්පු කරද්දිම v අනුලෝමයි l කියලා ගත්තනේ. ඒ කියන්නේ මේ විභව අන්තරය මේ කම්බි කොටසේ විභව අන්තරය ඒ කම්බි කොටසේ දිගට අනුලෝමයි කියලා ගත්තනේ. ඒ අනුලෝමයි කියලා ගත්තේ k කියන නියතයේ හින්දා. k කියන එක නියත නැත්තම් අපිට මේ સિદ્ધාන්තය ඔප්පු කරන්න බෑනේ. එතකොට ඒක නොවෙනස්ව අපි පවත්වා ගන්න ඕනේ. මේ පරීක්ෂණය සාර්ථක කරන්න. ඒ සඳහා අපි කරන්න ඕනේ කරුණු මොනවද කියලා අපි බලමු කියන එක. එකක් තමයි කෝෂය මගින් අදාළ කාලය තුළ නියත ධාරාවක් සපයන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝෂය මගින් මේ කෝෂේ විසර්ජනය වෙන කෝෂයක් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ හිතන්න මේක විසර්ජනය වෙලා මේක 1.8 වෝල්ට් වගේ වුණා කියලා. එතකොට මෙතනින් දෙන ධාරාව අඩු වෙනවා. මේ කරහා යන ධාරාව අඩු වෙනවා. එතකොට විභව අනුක්‍රමණය වෙනස් වෙනවා. ඊළඟට කියනවා කම්බි ඒකාකාර විය යුතුයි කියලා. ඒකෙනුත් එන්නේ මෙන්න මේ විභව අනුක්‍රමණය වෙනස් වෙන එක. මොකද විභව අනුක්‍රමණය කියන්නේ ධාරාව ගුණ කිරීම, ප්‍රතිරෝධකතාව ගුණ කිරීම, ඒ දෙකේ ගුණිතය බෙදීම හරස්කඩ වර්ගඵලයට. ඒක හරස්කඩ වර්ගඵලය වෙනස් වුණොත් k වෙනස් වෙනවා. ඒ හින්දා කම්බිය ඒකාකාර වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊළඟට ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකයේ අඩු වගේක පවතින්න ඕනේ. ඒ කියන්නේ එතකොට මේක අර ප්‍රසාරණය වීම වෙලා ඒත් ඒකාකාර බවට හානි වීම වෙන්න පුළුවන්. වැඩි උෂ්ණත්වයක් වලට ගියොත් එහෙම. හරි ඒක තමයි මේ තියෙන්නේ. k සමානයි i රෝ බෙදීම a කියලා තමයි අපි සලකන්නේ. මෙන්න මේකින් අපි ඒක ගත්තේ. හරි i රෝ බෙදීම a කියන්නේ මේ ඒකට තමයි අපි විභව අනුක්‍රමණය කියන්නේ. එතකොට i වෙනස් වෙන්න දෙන්න බෑ. a වෙනස් වෙන්න දෙන්න බෑ. හරි ඊළඟට මේ කොටස අපි මීටර් සේතුවේදී කතා කළා. පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා මීටර් සේතුවේදී වගේම විභවමානයේදීත් මම දැන් කලින් මේකෙදී අර ක්‍රමයේ කොටසදී සාකච්ඡා කරා. ඉස්සෙල්ලාම K1 ඇතුළු වසා දෙමන් ඇතුළු E1 හෝ E2 සම්බන්ධ කර ස්පර්ශය තුන කම්බියේ A කෙළවරටත් B කෙළවරටත් ස්පර්ශ කරලා අපි බලන්න ඕනේ උත්ක්‍රමණයන් ප්‍රතිවිරුද්ධ දිශාවටද වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැත්නම් මෙතන සම්තුලන ලක්ෂයක් නැහැ අතට. කියන්නේ මෙතන මෙතෙන්ට කොලත් ධන උත්ක්‍රමණයක් දෙන්නේ. මෙතෙන්ට ස්පර්ශකය ඇතුළු ස්පර්ශ කළත් ධන උත්ක්‍රමණයක් දෙන්නේ නම් අනිවාර්යෙන් මෙතන බිඳුවක් තියෙන්න දෙයක් නැහැ නේ. ධන ධන අතර බිඳුවක් නැහැ. අනිවාර්යෙන් බිඳුවක් තියෙන්න නම් ධන සහ ඍණ තියෙන්නේ දෙපැත්තේ. ඒ කියන්නේ මේ පරීක්ෂණයේ මොකක් හරි දෝෂයක් වෙලා තියෙනවා. හරි අපි බලමු මේ වෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා. එකක් කියනවා E1 සහ E2 කෝෂවල ධනාග්‍ර E0 කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ නොවි අග්‍ර මාරු වී තිබිය හැකියි කියලා. කියන්නේ මම ඔයගලන්ට කලින්ම කිව්වා විශේෂයෙන් සලකන්න ඕනේ කරුණක් තමයි මෙන්න මේ දිශාව කියන එක. මේ දිශාව එකම දිශාවට දෙන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ධනාග්‍රය මේවැ ධනාග්‍ර වලට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. මේකේ ධනාග්‍රය මේකේ ඍණයට සම්බන්ධ වෙන්න බෑ. එහෙම වුණොත් පරීක්ෂණය අසාර්ථක වෙනවා. අපි බලමු එහෙම ඍණයට සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ කියලා. උදාහරණයක් අරගෙන ඉස්සෙල්ලාගත් උදාහරණෙම ගමු. මෙතන විභව බිඳුවයි. මෙතන 2යි. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරියම මෙතන 2යි. මෙතන බිඳුවයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරියොත් මෙතන 2යි. මෙතනත් 2යි. විභවය සම්බන්ධ කම්බි සහ යතුරු ඔස්සේ ප්‍රතිරෝධයක් නැහැ. හින්දා මෙතනත් 2යි. E1 කියන්නේ හරි. ඒකට අපි මෙතනදී E1 කෝෂය මෙන්න මේ අතර නම් සම්බන්ධ කරලා තියෙනවා. මේ අතර නෙවෙයි. ඒ කියන්නේ මේකේ ධනාග්‍රය මේකේ ඍණාග්‍රයට නම් සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද කියලා බලමු. අපි මෙතනදී E1 සමානයි 1 වෝල්ට් කෝෂයම ගමුකෝ. එතකොට මේක 1 වෝල්ට් නම් එතකොට මෙතන විභවය වැඩි වෙන්න ඕනේ මේ දිශාවටනේ. දැන් මෙතන ඍණ සහ මෙතන ධනනේ තියෙන්නේ. එහෙනම් මේකේ විද්‍යුත්කාමක බලය 1යි නම් කලින් එකේ මේ අතර තිබුණ හින්දා මෙතන 2යි නම් මේ පැත්තේ 2 නම් මේ පැත්තේ 1 එන්න ඕනි. නමුත් මේකේ විරුද්ධ අතර තියෙන හින්දා මේ පැත්තේ 2 නම් අනිවාර්යයෙන් මේ පැත්තේ 3 වෙන්න ඕන.
විදුත්ගාමක බලය එකයි. මේකට වඩා එකක් මේ පැත්තේ වැඩි වෙනවා. ඒකට මම කලිනුත් කිව්වා ධාරා ආයන නැති හින්දා සන්තුලන අවස්ථාවේදී මෙතන විභව බැස්මක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනත් විභවය 3. හරි. එතකොට සන්තුලන ලක්ෂයක් ලැබීමේ අවශ්‍යතාව. සන්තුලන ලක්ෂයක් ලැබෙන්න නම් ගැලනොමීටර පාඩම්ගේ බිඳුව එන්න ඕනේ. කියන්නේ ගැලනොමීටරයේ අග්‍ර දෙක අතර විභවාන්තරයක් තියෙන්න බෑ. එහෙමනම් මේ අග්‍රයත් 3 වෙන්න ඕනේ. හරි. ඔයගලන්ට දැන් පේනවා මෙතන B කෙලවරේ විභවයේ බිඳුවයි A කෙලවරේ විභවයේ 2යි. ඒ කියන්නේ මෙන්න මේ විභවමාන කම්බියේ ඕනම ලක්ෂයක විභවයේ මේ බිඳුව දෙකත් අතර අගයක් තමයි ගන්න. කොයිම වෙලාවවත් 3 විභවයේ 3 වෙනි ලක්ෂයක් අපිට මේ විභවමාන කම්බිය හොයාගන්න බෑ. හරි. ඒ හින්දා මෙතන කීයටවත් 3 වෙනි විදියක් නැහැ. හින්දා අපිට කිසිම වෙලාවක මේ විදියට මේකේ ධනාග්‍රය මේකේ ඍණාග්‍රයට සම්බන්ධ කරලා කිසිම වෙලාවක මේ බිඳුව වෙන අවස්ථාවක් හොයාගන්න බෑ. හරි. ඒක පැහැදිලිනේ. ඊළඟ එක අපි බලමු. ඊළඟ කියන විභවමාන පරිපථයේ යම් තැනක සම්බන්ධ බුරුල් වී තිබිය හැකියි කියලා. හරි. ඒ කියන්නේ මේවා හරියට සම්බන්ධ වෙලා නැහැ. ඒක අපි මීටර සීදී සාකච්ඡා කරන්නේ. සම්බන්ධ වෙලා තිබුණ නැතත් මේ ගැලනොමීටර පාඩම්ගේ හරියට උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ. හරි. ඊළඟ කරුණ කියන E නෝඩ් කෝෂයේ විසර්ජනය වීම නිසා එහි විද්‍යුත්කාමක බලය E1 හෝ E2 කෝෂවල විද්‍යුත්කාමක බලයට වඩා අඩු වී තිබිය හැකිය කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෝෂවල විද්‍යුත්කාමක බලයටත් වඩා මේකේ විද්‍යුත්කාමක බලය අඩු වෙලාලු තියෙනවා. හරි. ඒ අවස්ථාවත් අපි උදාහරණයක් අරගෙන බලමු. මෙතනදී අපි අර කලින් උදාහරණ නේද මෙතෙන්දී අපි සලකමු මෙතන විභවය ධන 3යි කියලා. හරි. ධන 3ක විභවයක් මෙතන දීලා තියෙනවා. හරි. එහෙනම් මෙතනත් ධන 3යි. හරි. අපි දැන් හිතමු මේ E නෝඩ් කියන කෝෂේ විසර්ජනය වෙලා දැන් මේකේ අලුත් විද්‍යුත්කාමක බලය 0.5යි කියලා. හරි. 0.5 වෝල්ට් කියලා. එතකොට මෙතන ධන 3 නම් එතකොට මෙතන කීයද එන්නේ? ධන 3.5 එන්න ඕනේ. හරි. E නෝඩ් මෙන්න මේ අගය වෙලා තියෙන්නේ. එතකොට මෙතනත් එන්න ඕනේ ඒ අගයමයි ධන 3.5යි. එහෙනම් මෙතනත් එන්න ඕනේ ධන 3.5යි. හරි. E1 කියන්නේ අපි 1 වෝල්ට් කියලාම ගමු. 1 වෝල්ට් කෝෂය කියලාම ගමු. එහෙමනම් මෙතෙන්ට වඩා එකක් මේ පැත්තේ අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ එන්න ඕනේ 2.5 විභවය. සන්තුලන අවස්ථාවේදී ධාරාවක් කළා යන්නේ නැහැ. විභව වෙනසක් නැහැ. මේව හරහා. එතකොට මෙතන ඉන්නේ 2.5. හරි. ඒ කියන්නේ සන්තුලන අවස්ථාව ලැබෙන්න නම් අග්‍ර දෙකේ ගැලනොමීටරයේ අග්‍ර දෙකේ විභවාන්තර සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන අනිවාර්යෙන් 2.5 වෙන්න ඕනේ සන්තුලන අවස්ථාවක් එන්න. ඒ වුණාට ඔයගලන්ට දැන් පේනවා මෙතන විභවාන්තරය විචලනය වෙන්නේ 3.5 3ත් අතර අගයක් තමයි මේ විභවමාන කම්බියෙන් ගන්න පුළුවන්. ඊට වඩා වැඩි අගයක් 3.5ට වඩා වැඩි අගයක් හෝ 3ට වඩා අඩු අගයක් හෝ මේ විභවමාන කම්බියේ ලක්ෂයකින් ගන්න බෑ. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් මෙන්න මේ E1 කියන අගයට වඩා E නෝඩ් කියන අගය අඩු වුණොත් කොයිම වෙලාවකවත් මෙන්න මේ විභවමාන කම්බිය හරහා අපිට මේ 2.5 කියන අගය ගන්න බැරි වෙනවා. මේ උදාහරණයට අනුව. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් සන්තුලන ලක්ෂයක් ලබා ගන්න බැරුව යනවා. හරි. හරි. ඒක පැහැදිලි ඇතිනේ. හරි. එහෙනම් අපි ඊළඟ ඒවා ගැන කතා කරන්න යමු. ඊළඟට කියනවා මේකත් වැදගත්ම කරුණක් විභවමානයක සංවේදීතාව. සංවේදීතාව වැඩි කර ගැනීම සඳහා කී අඩු අගයක පවත්වාගත යුතුය කියලා.
එනම් කම්බිය තුලින් ගන්න ධාරාව අවම කරගත යුතුය. මේ සඳහා විමාන කම්බිය සමග ශ්‍රේණිගතව විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම සිදු කරයි කියලා කියන්නේ. හරි. දැන් ඕගොල්ලෝ දන්නවා K කියන්නේ විභව අනුක්‍රමණය කියන්නේ විභවයේ බෙදීම දිග කියන එකනේ. හරි. එතකොට අපි සංවේදීතාව කියලා සලකන්නේ වැඩි දිගකින් අඩු විභවයක් නිරූපණය කිරීම. කියන්නේ ගොඩාක් වැඩි දිගකින් අඩු විභවයක් නිරූපණය කිරීම තමයි අපි මෙතන සංවේදීතාව කියලා සලකන්නේ. ඒතකොට සංවේදීතාව වැඩි කර ගැනීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ කියන්නේ? K1 අඩු කරගන්න ඕනේ කියලා කියන්නේ. K1 අඩු කරගන්න ඕනේ නම් අපි P අඩු කරන්න ඕනේ. L වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ දිග මෙන්න මේ දිග වැඩි කරන්න ඕනි එක්කෝ මෙන්න මේ K අඩු කරන්න මෙන්න මේ දිග වැඩි කරන්න ඕනි. එහෙම නැත්නම් විභවමාන කම්බියේ විභවය වැඩි කරගන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවනේ විභවමාන කම්බියේ දිග වැඩි කරගන්න විදිහක් නැහැ නේ. විභවමාන කම්බිය එන්නෙම තනි කම්බියක් විදිහට ඒ කම්බිය දිග අපිට වැඩි කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් අපි මේ V අඩු කරගන්න තමයි බලන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ V සමානයි IR කියලා. හරි. ඒතකොට විභවමාන කම්බියේ ප්‍රතිරෝධයත් සාමාන්‍ය නියතයක්නේ. ප්‍රතිරෝධකතාව නියතයි. එතකොට දිග නියතයක් හරස්කඩ වරපල නියතක් හින්දා මේකත් වෙනස් කරගන්න බෑ අපිට. අපිට මෙතන K අඩු කරගන්න පුළුවන් එකම වැඩේ තමයි I අඩු කරගන්න එක. V අඩු කරගන්න නම් I අඩු කරගන්න වෙනවා අපිට. ඒ කියන්නේ මේක හරහා ගන්න ධාරාව අඩු කරගන්න වෙනවා අපිට සංවේදීතාව වැඩි කර ගැනීම සඳහා. එහෙම ධාරාව අඩු කරගන්න නම් අපි කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් මෙන්න මේ සපයන විභව සැපයීම අඩු කරන්න පුළුවන්. හරි. විභව සැපයීම අඩු කරොත් මේ කරහා කළා යන ධාරාව වැඩි වෙනවා. අඩු වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට ශ්‍රේණිගතව මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එහෙම ප්‍රතිරෝධයක් සම්බන්ධ කළොත් මෙන්න මේ 2 වෝල්ට් කියලා ඉන්නේ මෙන්න මේ කොටසේ විභවයත් මේ කොටසේ විභවයත් කියන දෙකේ එකතුව. හරි. එතකොට අපි කලින් අවස්ථාවේදී මේ වගේ ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා නැති හින්දා මේ අපිට එන්නේ විභවමාන කම්බියේ සම්පූර්ණ විභවාන්තරය 2යි කියලා. හරි. ඒ වුණාට අපි මෙතෙන්ට ප්‍රතිරෝධයක් සම්බන්ධ කළොත් මේ කරා ධාරාවක් යන හින්දා අනිවාර්යෙන් මේකේ විභවාන්තරයක් ඇති වෙනවනේ. ඒකට අපි මෙතන උපකල්පනයක් කරමු මෙතනින් වෝල්ට් එකක විභවාන්තරයක් ඇති වෙනවා කියලා. එහෙම වුණොත් අනිවාර්යෙන් මෙතනත් මේක හැදෙන්න නම් මේ අග්‍ර දෙක අතරත් විභවාන්තරය අනිවාර්යෙන් එකක් වෙන්න ඕන. මේ විභවමාන කම්බියේ ප්‍රතිරෝධය විභවමාන කම්බියේ විභවාන්තරය මෙන්න මේ විභවමාන කම්බියේ විභවාන්තර අග්‍ර දෙක අතර විභවාන්තරයත් අනිවාර්යෙන් එකක් වෙන්න ඕනි. එතකොට අපිට මේ අවශ්‍යතාව සපුරලා තියෙන්නේ. අපිට ඕනේ V අඩු කරගන්න එකනේ. අපිට දිග වෙනස් කරගන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ මෙතන K අඩු කරගන්න V අඩු කරන්න ඕනි. හරි. ඒකට අපි කරේ මේ විදිහට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා මේ සම්බන්ධ කරලා ඒකෙන් ලැබෙන විභවාන්තරයෙන් මේක අඩු කරගත්ත එක. ඒ කියන්නේ දැන් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා නැත්නම් අපිට එන්නේ E0 සමානයි V කියලා. හරි. ප්‍රතිරෝධයක් සම්බන්ධ කළාට පස්සේ අපිට එනවා E0 සමානයි V ධන IR කියලා. R කියන්නේ මෙන්න මේ සම්බන්ධ කරන ප්‍රතිරෝධය R කියන ප්‍රතිරෝධය. ඒතර ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍ය අවස්ථාවකට වඩා මෙහෙම අවස්ථාවකදී මෙන්න මෙයාගේ අඩුවීමක් සිදු වෙනවනේ. කියන්නේ මෙතන 2යි නම්
මේක 2යි නම් අනිවාර්යයෙන් මේකත් 2 වෙන්නේ. ඒ වුණාට මේක මෙතන 2යි නම් මේ දෙකේ එකතුව තමයි 2 වෙන්නේ. ඒ හින්දා මේක 1 වගේ නම් මේක 1 මෙන්න මෙයාගේ 1 වගේ දක්වා අඩුවීමක් සිදු වෙනවා. එතකොට අපිට සංවේදීතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු දිගකින් වැඩි දිගකින් අඩු විභවයක් නිරූපණය කරගන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු ඊළඟට කියනවා විභවමාන කම්බිය තුලින් ගලන ධාරාව අවම කර ගැනීමට විභවමානය හා සම්බන්ධ කෝෂය සඳහා විද්‍යුත්ගාමක බලය අඩු කෝෂයක් යොදා ගැනීම සුදුසු නොවන්නේ වැනි කෝෂයක් ඉක්මනින් විසර්ජනය වී කේ කාලය සමග වෙනස් විය හැකි බැවිනි කේ. ඒ කියන්නේත් මම කියවනා මේක අපිට සංවේදීතාව වැඩි කරගන්න නම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් මේ ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න පුළුවන් මේකට ශ්‍රේණිගතව. يعني විභවමාන කම්බියට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සඳහා අඩු විභවයක් සහිත කෝෂයක් සම්බන්ධ කරන්න පුළුවන්. විද්‍යුත්ගාමක බලයක් සහිත කෝෂයක්. එහෙම සම්බන්ධ කළොත් මේක විසර්ජනය වෙන්න බලනවා ඉක්මනට. මේ කරා ධාරාවක් යනකොට විසර්ජනය වෙන්න බලනවා. එතකොට මේ I කියන ගයන් වෙනස් වෙනවා. එතකොට K කාලය සමග වෙනස් වෙනවා. එහෙම කරොත් අපිට අර සිද්ධාන්ත පුරන්න බෑ පරීක්ෂණය අසාර්ථක වෙන්නේ. හරි. ඊළඟට කියනවා මෙහිදී සන්තුලන දිග සඳහා මධ්‍ය අගයට වඩා වැඩි දිගක් එන පරිදි Kෙහි අගය පවත්වා ගැනීම වඩාත් වාසිදායක වේ කියලා. ඒ කියන්නේ මේ මීටරයක් නේ තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ කියන්නේ මීටර 50න් එහා පැත්තේවත් ස්පර්ශක ඇතුර මේ සන්තුලන අවස්ථාවේදී මීටර 50න් එහා පැත්තේවත් සන්තුලන දිගක් ලැබෙන විදිහට අපි හදාගන්න ඕනි. ඒ කියන්නේ සරලව කියනවා නම් මේකේ සංවේදීතාවය වැඩි කරගන්න. කියන්නේ අඩු විභවයක් වැඩි දිගකින් නිරූපණය කරගන්න. ඒ කරගන්න ඕනි එක තමයි මේ විශාල ප්‍රතිරෝධයක් අපි සම්බන්ධ කරන්න ඕනි. එහෙම සම්බන්ධ කරාම අපිට අර මේකේ ඇති වෙන දෝෂය අවම වෙනවා. ඇති වෙන ප්‍රතිශත දෝෂය මේ දිගෙහි ප්‍රතිශත දෝෂය අඩු අගයක පවත්වා ගන්න පුළුවන් මේ දිග වැඩි වුණා. හරි. ඒක තමයි ඒකේ අරමුණ සංවේදීතාව වැඩි කර ගැනීම. ඊළඟට කියනවා ගැල්වනෝමීටරයේ ආරක්ෂාව සඳහා ඒ සමග ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනු ලැබේ කියලා. අර අපි කලින් මීටර් හේතුවේ සාකච්ඡා කරපු කරුණමයි. ඊළඟට කියනවා සන්තුලන අවස්ථාව ලබා ගැනීමේදී ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද ප්‍රතිරෝධයේ බලපෑම ඉවත් කිරීමට ඊට සමාන්තරව පේන දුරක් සම්බන්ධ කරනු ලැබේ කියලා. හරි. මේක අපි සාකච්ඡා කළා මීටර් හේතුවේදී. මේකෙදී අපි ඉස්සෙල්ලම මෙන්න මේ අතුර ඔෆ් කළා තමයි කරන්නේ. එතකොට මේ හරහා ධාරාවක් යන. මේ හරහා තමයි ධාරාව යනවා නම් යන්නේ. මේ ගැලවනෝමීටර ක්‍රියාත්මක වීමට කුඩා මයික්‍රෝ ඇම්පියර් ගණනක ධාරාවක් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ 5 කිලෝ ඕම් ප්‍රතිරෝධය හරහා ධාරාවක් මේ විදිහට යනවා. ඊටම කුඩා ධාරාවක්. ඒත් අපිට ගැලවනෝමීටර පාඩම්ගේ බිඳුව ලෙස තමයි දක්වන්නේ. ඒ වුණාට අපි මේක ඔන් කරපු ගමන් ඒ අදාළ ධාරාව මේක හරහා යන්න පටන් ගන්නවා. යන්න පටන් ගත්තට මේකෙන් ඇති වෙන බලපෑම ඉවත් වුණ හින්දා එකවරම මේ අවස්ථාවට වඩා විශාල ධාරාවක් මේක හරහා යන්න පටන් ගන්නවා. එතකොට අර බිඳුවේ තිබුණ එකෙන් කුඩා උත්ක්‍රමණයක් දක්වනවා. හරි. ඒක තමයි මේ තියෙන්නේ K2 විවෘතව ඇති විට හා එය සංවෘත ඇති විට සන්තුලන දිගේ වෙනසක් සිදු වෙනවා. එයට හේතු වන්නේ විවෘත විටද ගැලවීමට තුලින් කුඩා ධාරාවක් ගලා යාම. එම නිසා එහි යගේ නැවත බිඳුව වන තෙක් සන්තුලන දිග වෙනස් කළ යුතුයි කියලා. හරි. ඒක අපි කලින්ම ක්‍රමයේ කොටසේදී සාකච්ඡා කළා. ඉස්සෙල්ලම මේ K1 වහලා දල සම්තුලන පරාසය සොයා ගන්නවා. K2 වහලා දල සම්තුලන පරාසය සොයා ගන්නවා. ඊට පස්සේ වහලා කියන්නේ මේ K2 ඕෆ් කළා. ඊට පස්සේ K2 ඔන් කළා. ඊට පස්සේ තමයි අපි නිවැරදිම සම්තුලන ලක්ෂ්‍ය සොයාගන්නේ. හරි. ඊළඟට අපි දැන් මේක ගණනය කළේ L1 හා L2 හොයලා විතරනේ. එහෙම නැතුව අපිට ප්‍රස්ථාරික ක්‍රමයකටත් යන්න පුළුවන් අවශ්‍ය නම්. ප්‍රස්ථාරික ක්‍රමයකට යන එකේ වාසිය තියෙන්නේ වඩාත් නිවැරදි අගයක් ගන්න පුළුවන් ප්‍රස්ථාරික ක්‍රමයකට යාමින්.
මේකේ තියෙනවා කෝෂ දෙකෙහි විද්‍යුත්ගාමක බල අතර අනුපාතය ප්‍රස්ථාරකකින් වඩා නිවැරදිව ලබාගත හැකිය. මේ සඳහා විභවමාන පරිපථයට ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කර එහි ප්‍රතිරෝධයේ විවිධාගයන් සඳහා අදාළ L1 සහ L2 සඳහා පාඨාංග කිහිපයක් ලබාගත හැකිය කියලා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට අපි ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරනවා. ඒකෙන් එක් එක් ප්‍රතිරෝධයන්ට අදාළව එතකොට විවිධ ධාරාවන් තමයි ලබා දෙන්නේ. හරි. එතකොට විවිධ ධාරාවන් ලබා දෙනවා කියන්නේ විවිධ කේයයන් තමයි ලබා දෙන්නේ. එතකොට එක් එක් අවස්ථාවලට අදාළව මේ අනුපාත වෙනස් වෙනවා. හරි. එතකොට අපිට L1 ඒ අවස්ථාවලට අදාළ අනුපාත වෙනස් වෙනවා. ඒතර සන්තුලන දිගවල වෙනස් වෙනවා එක් එක් අවස්ථාවලට අදාළ. ධාරා වෙනස් වෙන සන්තුලන දිගවල වෙනස් වෙනවා. එතකොට අපිට මේ විදිහට y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි මේ සකස් කරගන්න පුළුවන්. එතකොට මේකේ අනුක්‍රමණයෙන් අපිට e1 බෙදීම e2 හොයාගන්න පුළුවන්. ඊළඟට මේ තවත් වැදගත් කරුණක් තමයි ගැල්වනෝමීටරයකින් විභවාන්තරයක් මැනීමට වඩා විභවමානයක් මගින් විභවාන්තරයක් මැනීම වඩාත් වාසිදායක වේ. ඊට හේතු වන්නේ විභවමානයේ පරිපූර්ණ වෝල්ට්මීටරයක් ලෙස ක්‍රියා කරන බැවින් ඉන් ලැබෙන අගයන් වඩාත් නිරවද්‍ය වීමයි කියන්නේ. හරි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වෝල්ට්මීටරයකින් මැන්නොත් වෝල්ට්මීටරයකින් මේ විදිහට නෙමනින් මෙන්න මේ ආකාරයට. හරි. එතකොට මේක අපි මෙන්න මේ හිතමු මෙන්න මේ E කියන කෝෂයේ විභවාන්තරය අපි මනින්නේ කියලා. ඒ වුණාට ඇත්තටම ඒ කියන්නේ V සමානයි E ඍණ IR කියන එක තමයි එන්නේ. R කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේක හරහා ගලා යන මේ අතර නෙවෙයි මේ අතර ගලා යන ධාරාව. එතකොට V සමාන E ඍණ IR කියන එකෙන් තමයි එන්නේ. එතකොට මේකේ විද්‍යුත්ගාමක බලයම නෙවෙයි වෝල්ට්මීටරයකින් මැන්නොත් එන්නේ. ඒ වුණාට අපි මෙතන විභවමානයෙන් මැන්නොත් තියෙන වාසිය තමයි වෝල්ට්මීටරයකින් මනිද්දී ධාරාවක් යනවා අදාළ කෝෂය හරහා. නමුත් විභවමානයකින් මනිද්දී සන්තුලන අවස්ථාවේදී මම කියවනේ මේ හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා. ඒ හින්දා මේ I කියන එක බිඳුවයි. I කියන එක බිඳුවයි. ඒ කියන්නේ මේ IR කියන කොටස බිඳුවයි. එතකොට V සමානයි E කියන එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවද නැද්ද කියන එක විභවමානයකින් යම්කිසි කෝෂයක විද්‍යුත්ගාමක බලයක් හොයද්දී අපිට වැදගත් වෙන්නේ. ඒත් වෝල්ට්මීටරයක මේ වැදගත් වෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය කොච්චරද සහ ඒ ගලාගේ ධාරාව කොච්චරද කියන එක විද්‍යුත්ගාමක බලයක් මනිද්දී. ඒක තමයි කියන්නේ මේක පරිපූර්ණ වෝල්ට්මීටරයක් ලෙස ක්‍රියා කරන්නේ. පරිපූර්ණ වෝල්ට්මීටරයක් කියන්නේ ඒ වෝල්ට්මීටරය හරහා ධාරාවක් යන්නේ නැහැ. ධාරාවක් යන්නේ නැහැ කියන එක තමයි පරිපූර්ණ වෝල්ට්මීටරය කියන එකේ තේරුම. ඒතකොට මේකෙත් මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. ඉතින් මේක පරිපූර්ණ වෝල්ට්මීටරයක් ලෙස ක්‍රියා කරනවා කියලා අපි සලකනවා. හරි. එතකොට මේ ප්‍රැක්ටිකල් එකේ එතකොට මේ ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රැක්ටිකල් එක. මේකත් විභවමාන ප්‍රැක්ටිකල් එකක්. පරීක්ෂණාංක 34 විභවමානයේ භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. හරි. ඉතින් අපි කරේ විභවමාන භාවිතයෙන් කෝෂ දෙකක විද්‍යුත්ගාමක බල සංසන්දනය කිරීම. දැන් කරන්නේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. බලමු අවශ්‍ය උපකරණ මොනවද කියලා. ඉතින් අපිට විභවමානයක් අවශ්‍ය වෙනවා. ඊළඟට 2 වෝල්ට් විද්‍යුත්ගාමක බලයක් සහිත EM සංචායක කෝෂයක් අවශ්‍ය වෙනවා. ඊළඟට වියලි කෝෂයක් අවශ්‍ය වෙනවා. කියන්නේ සාමාන්‍ය බැටරියක්, ප්‍රතිරෝධ පෙට්ටියක්, නැද බිඳු ගැලනෝමීටරයක්, ටකන යතුරක්. හරි. ඊළඟට පේන යතුරු දෙකක්, කිලෝ ආරක්ෂක ප්‍රතිරෝධයක්,
ස්පර්ශක ඇතුරක් සහ සම්බන්ධකම්. හරි. දැන් මේවා දැන් මම උපකරණ ආයෙ පැහැදිලි කරන්න යන්නේ කලින් ප්‍රැක්ටිකල් එකේම පැහැදිලි කරන්නේ මේ විභවමානයේ වියලි කෝෂය ඊයම් අම්ල සංචායක කෝෂය ප්‍රතිරෝධ පෙට්ටියත් අපි කතා කළා මීටර සීතුවේදී ඊළඟට පේන වතුරත් අපි කතා කළා ඊළඟ ටකන යතුර කියන්නේ මෙන්න මේ වගේ ස්විචයක් ලෙස ක්‍රියා කරන උපකරණයක්. එතකොට මෙන්න මෙතනින් අපි ස්පර්ශ කරලා මෙහෙම තද කරොත් මෙන්න මේ ඇන දෙක එකිනෙකට ස්පර්ශ වෙනවනේ. එතකොට තමයි අපි පරිපතය සංවෘත වෙලා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔන්න අවස්ථාවේ දිනකොට මේ ඇන දෙක එකිනෙක ස්පර්ශ කරන්න ඕන. ඕෆ් අවස්ථාවේ දිනකොට මේවා ස්පර්ශ වෙලා නැහැ. එතකොට මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේකෙන් අපි මෙතනින් ස්පර්ශ කළොත් විතරයි කියන්නේ මෙතනින් ඇඟිල්ල තියලා මෙතනින් තද කළොත් විතරයි ඔන්න එන්නේ ඇඟිල්ල අතෑරිය ගමන් ටක් ගාලා ඔෆ් වෙනවා. දැන් පේන වතුර ඒ වගේ නෑනේ අපිට. මේක පේනුව දාලා ඕනි තරම් වෙලාවක් තියන්න පුළුවන්. මේක මේ ටකන යතුර කියන එක එහෙම බෑ. ටකන යතුර මෙහෙම මෙතන ඇඟිල්ලෙන් තෙරපගෙන ඉඳලා අතෑරිය ගමන් ඒක නැවත විවෘත වෙනවා. ඒ කියන්නේ ඔෆ් වෙනවා. මේකේ පේන යතුර තියෙන විශේෂත්වය තමයි මේක අපිට ඕනි තරම් කාලයක් ඔන්න අවස්ථාවේ තබා ගන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම අපිට අවශ්‍ය අවස්ථාවකදී විතරක් ටකන යතුර භාවිත කරලා පරිපතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපිට මේ උපකරණත් ඕන වෙනවා කිලෝම් 5ක ප්‍රතිරෝධයක්, සම්බන්ධක කම්බි, මැද බිඳු ගැල්වනෝමීටර සහ ස්පර්ශක යතුරක්. හරි. අපි දැන් බලමු පරීක්ෂණ ඇටවුම මොන වගේද කියලා. මේකත් අර කලින් ප්‍රැක්ටිකල් එකේ ඇටවුමටම සමානයි. මේ විදිහට විභවමානයේ අග්‍ර දෙකට 2 වෝල්ට් කෝෂය සහ ශ්‍රේණිගතව ප්‍රතිරෝධ පීඩනයක් සම්බන්ධ කරනවා. ඊළඟට මේකේ ඉන්න ධනාග්‍රයට මේ අග්‍රයට අපි අදාළ වියලි කෝෂය සම්බන්ධ කරනවා. සම්බන්ධ කළා ඒකට සමාන්තරගතව තමයි අපි ප්‍රතිරෝධ පෙට්ටියක් සහ අර ටකන යතුරක් සම්බන්ධ කරන්නේ. ප්‍රතිරෝධ පෙට්ටියක් ඒකට ශ්‍රේණිගතව ටකන යතුරක් සම්බන්ධ කරලා ඒ පරිපතයට අපි අර ගැල්වනෝමීටරය සහ ආරක්ෂක ප්‍රතිරෝධය සහිත පරිපතය සම්බන්ධ කරනවා. හරි. ඒතකොට මේ තියෙන්නේ ටකන යතුර. ටකන යතුර අපි සම්බන්ධ කරන්නේ මේ ප්‍රතිරෝධ පෙට්ටියට ශ්‍රේණිගතව. ඒතකොට ප්‍රතිරෝධ පෙට්ටිය සහ මේ ටකන යතුර සම්බන්ධ කරනවා අපි මේකට අදාළ කොටස මේකට මෙන්න මේ වියලි කෝෂයට සමාන්තරගතව. එතකොට මේ තියෙන ප්‍රතිරෝධ පෙට්ටිය, මේ තියෙන විභවමාන කම්බිය, ගැල්වනෝමීටරය තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මේකේ සිද්ධාන්තය කොහොමද ගොඩනගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලම අපිට කියන අභ්‍යන්තර ප්‍රතිරෝධය R විද්‍යුත්කාමක බලයේ ඊදවන කෝෂයක් මගින් R බාහිර ප්‍රතිරෝධයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට කෝෂයේ අග්‍ර හරහා විභව අන්තරය V නම් කියලා. හරි. මම ඔයාලට කලින් ප්‍රැක්ටිකල් එකෙත් කිව්වා සන්තුලන අවස්ථාවේදී මේ හරහා ධාරාවක් යන්නේ නැහැ. එහෙමනම් මෙතනින් මෙතෙන්ටත් ධාරාවක් එන්න විදියක් නැහැ කියලා. ඒ වුණාට මෙතන E1 කෝෂයක් තියලා තියෙන හින්දා මෙතනින් ටකන යතුරෙන් මේ පරිපතය සංවෘත කරොත් එහෙම මෙන්න මේ පුඩු ඔස්සේ ධාරාවක් ගලා යන්න පුළුවන්. හරි. මෙන්න මේ පුඩු ඔස්සේ ධාරාවක් ගලා යන්න පුළුවන් මෙතනින් විවෘත කළොත්. මොකද මේක වෙනම පරිපතයක් හැටියට තමයි ක්‍රියා කරන්නේ. එතකොට සන්තුලන අවස්ථාවේදී මෙන්න මේ පරිපත දෙක. මෙන්න මේ පුඩුවෙන් එන පරිපතය සහ මෙන්න මේ පරිපත වෙන වෙනම තමයි ක්‍රියා කරන්නේ. හරි. වෙන වෙනම තියෙන පරිපත දෙකක් වගේ තමයි ක්‍රියා කරන්නේ. මෙන්න මේකෙන් මේකට ධාරාවක් දෙන්නෙත් නැහැ. මේකෙන් මේකට ධාරාවක් දෙන්නෙත් නැහැ. හරි. එතකොට කියනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය R E1 කෝෂයක් මගින් R ප්‍රතිරෝධයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය V නම් කියලා. හරි. කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර. මෙන්න මේ අග්‍රයත්
මේ අග්‍රයත් අතර විභවයට තමයි අපි v කියන්නේ. ඒක v නම් v සමාන වෙනවා ir ට. කියන්නේ මේ අග්‍ර දෙක අතර විභවාන්තරය කියන්නේ මේ ප්‍රතිරෝධ පෙට්ටියේ අග්‍ර දෙක අතර විභවාන්තරය කියන එකට. ඒක එතකොට සමාන වෙන්න ඕනේ v සමානයි ir ට. හරි. ඊළඟට e සමාන i වරක් r ධන r. මේ කර්චොෆ්ගේ නියමයක් මේ තියෙන්නේ. විභව බැස්මෑන්ගේ එකතුව සමානයි විභව නැග්මෑන්ගේ එකතුවට. හරි. විභව නැග්මෑන්ගේ කියන්නේ මේ විද්‍යුත්කාම බලය සමානයි මේ ir ධන r ට. හරි. ඒ කියන්නේ මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින් ලබා දෙන විභවය සහ මෙන්න මේ ප්‍රතිරෝධ පෙට්ටිය මගින් ලබා දෙන විභවයට සමානයි විද්‍යුත්කාමක බලය. හරි. හරි. එතකොට එතනින් අපිට සමීකරණයක් ගන්න පුළුවන් i සමානයි e බෙදීම r ධන r කිය. මෙන්න මේ පොඩු ඔසේ ගන්න ධාරාව සමානයි විද්‍යුත්කාමක බලය බෙදීම අභ්‍යන්තර ප්‍රතිරෝධය ධන ප්‍රතිරෝධ පෙට්ටිය මගින් ලබා දෙන ප්‍රතිරෝධය කිය. එතකොට අපි මේ e බෙදීම r ධන r කියන එක මෙන්න මේ සමීකරණයට ආදේශ කරනවා. එතකොට අපිට එනවා v සමානයි er බෙදීම r ධන r. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර විභව අන්තරය. මේ අග්‍ර දෙක අතර විභව අන්තරය සමානයි විද්‍යුත්කාමක බලය වැඩි කිරීම ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධය බෙදීම අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධ වල එකතුව කියලා. එතකොට සන්තුලන දිග L නම් v සමානයි KL. මේක අපි කලින් ප්‍රැක්ටිකල් එකේ ඔප්පු කරා. සන්තුලන දිග L නම් විභවය සමාන වෙන්නේ විභව අනුක්‍රමණය ගුණ කිරීම කම්බි කොටසේ දිග. මේ අග්‍ර දෙක අතර විභවාන්තරය. මෙන්න මේ අග්‍ර දෙක අතර විභවාන්තරය කියන්නේ ස්පර්ශ කරන ලද ස්පර්ශක ඇතුළු ස්පර්ශන ස්ථානයත් මෙන්න මේ ඒ අග්‍රයත් අතර විභවාන්තරය සමාන වෙනවා විභව අනුක්‍රමණය වැඩි කිරීම අදාළ කම්බි කොටසේ දිගට. එතකොට අපි මෙන්න මේ සමීකරණ දෙක එකිනෙකට සමාන කරමු. හරි. ඒ කියන්නේ මෙතනින් අපි ඔප්පු කරා මෙන්න මේ v සමානයි er බෙදීම r ධන r කියන සමීකරණය. ඊළඟ මෙතනින් අපි අර කලින් ගත්ත එක තියෙනවා v සමානයි kl කියන එක. අපි දැන් මේ දෙක සමාන කරලා මෙන්න මේ ආකාරයට සකස් කරගන්න. හරි. මේක ගොඩනගන එක තමයි මෙතන අපි කරන්නේ. kl සමානයි er බෙදීම r ධන r කියලා. හරි. අපි දැන් බලමු ක්‍රමය හා ගණනය කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම කියන රූපේ දක්වන පරිදි පරිපථය අටවන්න පරීක්ෂණාංග 33 පරිදි නිරෝධතාව පරීක්ෂා කරන්න කියනවා. නිරෝධතාව පරීක්ෂා කරන්න කියන්නේ මේ දෙකේවර ස්පර්ශ කරලා උත්ක්‍රමණයන් ප්‍රතිවිරුද්ධ දිශාවට එනවද කියලා බලන්න කියන එක. ඊළඟට කියනවා ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධයේ අගය R සමානයි 50 ඕම් වනසේ යොදන්න කියන. මේ ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධ අගය R සමානයි 50 ඕම් වනසේ යොදන්න. ඒ කියන්නේ 50 ඕම් ප්‍රතිරෝධ පෙනුම ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ K1 සහ K2 යතුරු වසා K1 සහ K2 එන මේකත් මෙන්න මේ ටකන යතුරත් වහලා K3 විවෘත කර මේක ඔෆ් කළා. K3 විවෘත කරනවා කියන ඔෆ් කළා කෙලෝමීටරේ ශූන්‍ය වනතුරු ස්පර්ශ යතුරෙන් කම්බි ස්පර්ශ කර ආසන්න සන්තුලන පිහිටීම ලබා ගන්න කියලා. කලින් ප්‍රැක්ටිකල් එකේ කතා කරපු කරුණම තමයි මේක ඔෆ් කළා දල සන්තුලන පරාසය හොයා ගන්නවා. ආයි මේක ඔන් කළා නිවැරදි සන්තුලන දිග නිවැරදිවම යන සටහන් කරගන්න. හරි. එතකොට අපි ඒකට අනුරූප සන්තුලන දිග නිවැරදිව සටහන් කරගන්න. ඊට පස්සේ R යගේ 5 ඕම් බැගින් අඩු වන පරිදි R යගයෙන් අගයන් 6ක් සඳහා ඉහත සඳහන් කළ ආකාරයට සන්තුලන දිග සන්තුලන දිග එල්මන පාඩාංග සටහන් කරගන්න කියලා කියනවා. ඉස්සෙල්ලාම ප්‍රතිරෝධය 50න් පටන් අරන් ඊට පස්සේ අපි 5 අඩු කරනවා. ඒ කියන්නේ 45 ප්‍රතිරෝධ පේනවා. ඊට පස්සේ 40 ප්‍රතිරෝධ පේනවා. ඒ විදිහට අපි එකින් එක ඉවත් කරනවා. කියන්නේ මේ අවස්ථාවට අදාළ ප්‍රතිරෝධ පේනවා විතර ඉවත් කරන්න ඕනි. ඒ විදිහට ඉවත් කරලා අපි ඒවට අදාළ L දිග ගයන් වෙන පාඩාංග සටහන් කරගන්නවා. ඊළඟට අපි 1/8 ඉදිරියෙන් 1/8 ප්‍රස්ථාර ගන්න ඕන කියලා කියනවා. අපි ඒක බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලා අපි අර ඉස්සෙල්ලාම කතා කරපු
එකේ තිබුණා මෙන්න මේ සමීකරණය. අපි ඔප්පු කරගත්තනේ සිද්ධාන්ත වශයෙන් KL සමානයි ER බෙදීම R ධන R කියලා. හරි. ඒක දැන් අපි මෙතෙන්ට ගන්නවා සන්තුලන අවස්ථාවේදී KL සමානයි ER බෙදීම R ධන R කියලා. ඊට පස්සේ අපි මෙතන පද සකස් කර ගැනීමක් සිදු කරනවා. මේවා පරස්පරයෙන් ගන්නවා. හරි. KL එකට KL. එතකොට මේක උඩට මාරු වෙනවා. R ධන R බෙදීම ER කියලා එනවා. ඊට පස්සේ අපි නැවත පද සකස් කිරීමක් කරගන්නවා. එතකොට එනවා අපිට එක යට L තනි කරගන්න ඕනි. එතකොට එනවා එක යට L සමානයි KR බෙදීම ER KR බෙදීම ER කියලා. හරි. එතකොට මෙතන මේ R ට R කැපිලා යනවා. එතකොට අපිට අවසාන වශයෙන් එනවා සමීකරණය එක යට L සමානයි KR බෙදීම E එක යට R ධන K බෙදීම E කියලා. හරි. දැන් අපි මෙතන වෙනස් කරන්නේ මොකද්ද? ප්‍රතිරෝධයෙන්. ප්‍රතිරෝධය තනි කරගන්න බැරි හින්දා තමයි මෙතන අපි එක යට R මෙතන තනි කරගන්නේ. වෙනස් වෙන්නේ L. සම්තුලන දිග තමයි වෙනස් වෙන්නේ. අපි වෙනස් කරන්නේ ප්‍රතිරෝධය. හරි. ඒෙන් තමයි මේක මේ L සහ R වෙන වෙනම තනි කරගන්න විදිහ නැති හින්දා තමයි අපි මෙතන එක යට L සහ එක යට R ගන්නෙ. එතකොට අපිට y සමානයි mx ධන c ආකාරයට තමයි මේක සකස් කරගන්න ඕනි. එතකොට අපි ප්‍රස්ථාරය ඇඳලා පස්සේ එක යට R ට ඉදිරිව එක යට L ගේ ප්‍රස්ථාරය ඇඳහම මෙහෙම y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා. එතකොට අපිට අනුක්‍රමණය එනවා. මේ අනුක්‍රමණය කියන්නේ KR බෙදීම E කියලා. ඊළඟට අන්තක්ඛණ්ඩය එනවා K බෙදීම E කියලා. මේ K කියන්නේ විභව අනුක්‍රමණය. හරි. K කියනගේ මතක තියාගන්න මේ සිම්පල් K වලින් අපි කියන්නේ විභව අනුක්‍රම. දැන් අපිට මේ කෝෂයේ අපිට හොයාගන්න ඕනේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයනේ. අපි කරන්නේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදනවා. අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදුවම මේකේ K බෙදීම ඊත් කැපිලා යනවා. මේකේ K බෙදීම ඊත් කැපිලා ගිහිල්ලා අවසාන වශයෙන් අපිට අවශ්‍ය අවසන් ප්‍රතිඵලය R හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපිට මේකේ මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය හෝ විභවමාන කම්බියේ විභව අනුක්‍රමණය දැනගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ පරීක්ෂණය කරලා මේ විදිහට ප්‍රස්ථාරය ඇඳලා අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදලා අපිට මේ විදිහට අවසාන වශයෙන් සොයා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මේකේ කරුණු මොනවද කියලා. මේක දැන් කරුණු විශේෂයෙන් සාකච්ඡා කරන්නේ නැහැ අපිට. අපි මේකටත් අර පරීක්ෂණාංග 33 යටතේ සාකච්ඡා කරන ලද කරුණු සියල්ලම වගේ මේකටත් අදාළයි. ඒ කියන්නේ එකක් විභවමාන කම්බියේ විභව අනුක්‍රමණයේ නියතව අපි තියාගන්න ඕන. ඒක සඳහා කම්බිය ඒකාකාර වෙන්න ඕනේ. මේකෙන් ධාරාවක් නියත ධාරාවක් සපයන්න ඕනේ. ඒ වගේම මේ කම්බිය ප්‍රතිරෝධී උෂ්ණතා සංගුණකයේ නියත අගයක තියෙනවා. ඒ වගේම මේක අපි අර කලින් කිව්වා වගේ මෙහෙම A සහ B කියලා වල ස්පර්ශ කරලා තියෙන සන්තුලන ලක්ෂයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕන. හරි. ඒ වගේම මේ 5 කිලෝම් ප්‍රතිරෝධය සහ පේන යතුර සම්බන්ධවත් අර කරුණු තමයි මේකටත් අදාළ වෙන්නේ. කියන්නේ මේක ඔෆ් කළා දල සම්තුලන පරාසය සොයාගෙන ඊට පස්සේ තමයි මේකෙන් නැවත මේක ඔන් කරලා නිවැරදි සම්තුලන දිග සොයාගන්න. ඊට මේකෙත් සංවේදීතාව වැඩි කර ගැනීම සඳහා අපිට අවශ්‍ය නම් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වුණාට මේකේ සංවේදීතාවක් වැඩි කිරීමක් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට ඕනනම් පුළුවන් මෙතෙන්ට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා මේක විදිහට සකස් කරගන්න. ඊළඟට අපිට ඕනනම් මේක පරීක්ෂණය හරියට සිදු වුණාද බලන්න. පරීක්ෂණයේ ආරම්භයේදී කේහියාගේ හොයලා ඊට පස්සේ අපිට අර ප්‍රස්ථාර වලින් ලැබුණ අගයන් ආශ්‍රයනුත් කේ හොයලා අපිට මේ පරීක්ෂණ අපිට හරියටම වුණාද කියලා හොයාගන්න පුළුවන් අවශ්‍ය නම් ඒ සඳහා අපි කරන්නේ විද්‍යුත්ගාමක බලය දන්නා කෝෂයක් යොදාගෙන, කියන්නේ මෙතන විද්‍යුත්ගාමක බලය දන්නා කෝෂයක් යොදාගෙන අදාළ සම්තුලන දිග ලබාගෙන
අදාළ කේහියගේ ලබා ගන්න. ඒ කියන්නේ e නම් මේකෙන් k එතකොට e සමාන kl කියන එක අපි කලින් කතා කළා. මෙතන විභවාන්තරය සමාන වෙන්නේ විභවානුක්‍රමණය කිරීම දිගටනේ. ඒත් අපිට මේ විදිහට ඔන්න පරීක්ෂණයේ ආරම්භයේදීම හොයාගන්න පුළුවන් මේක නමුත් අත්‍යවශ්‍ය නැහැ. මේක මුලින්ම කේහියගේ මේ හොයාගන්න ඕන නම් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් අපිට. මේක අත්‍යවශ්‍ය නැහැ නමුත්. හරි. මේ ටික තමයි මේ ප්‍රැක්ටිකල් මේකේ කතා කරන්න තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ දැන් හිමීට මේ ගොඩක් කරුණු අපි දැන් සාකච්ඡා කළා ගයිඩ් එකේ තියෙන කරුණු ගයිඩ් එකේ නැති කරුණු විභාගෙට එයි කියලා හිතෙන ඒවා ඒ වගේම පාස් පේපර් වල ආව කරුණු ගොඩක් සාකච්ඡා කරා මේ සාකච්ඡා කොටස යටතේ. එතකොට දැන් ඕගොල්ලන්ට හිමීට මේවා බලාගෙන අර මම කිව්ව විදිහට තනියම නෝට් එකක් හදාගන්න. තනියම පොඩි නෝට් එකක් හදාගෙන ඒක බලලා මේ විදිහට එහෙනම් ක්ලියර් කරගන්න. හරි. එහෙනම් අපි මේ ප්‍රැක්ටිකල් දුන්නා මගේ එහෙනම් මෙතනින් නවත්තනවා. හරි. හරි. එහෙනම් ස්තුතියි.